හරි. දැන් මේ කියන්න හදන්නේ අලුත් IR Act එක 2017 අංක 24 දරන Inland Revenue Act එකට අනුව capital allowances කියන කොටසට අපි කොහොමද ඩීල් කරන්න ඕනි කියන එක ගැන. අලුත් IR Act එකට අනුව capital allowances claim කිරීම සම්බන්ධයෙන් කොහොමද අපි කටයුතු කරන්න ඕනි කියන එක ගැන. එතකොට capital allowance වලට ආවම අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් IR Act එකේ තියෙන විදියට අපිට capital nature expense අඩු කරන්න දෙන්නේ නැහනේ. අපිට tax එකේදී capital nature expenses ඒ කියන්නේ අපි සාමාන්‍ය ගොඩනැගිල්ලක් අත්පත් කර ගන්නවා වෙන්න පුළුවන්, වාහනයක් ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ capital nature expenses ප්‍රාග්ධන වේදන් කියන ඒවා බදු ගණනය කිරීමේදී අඩු කරන්න ඉඩ දෙන්නේ නැති වියදම්. එහෙමනේ. ඒ වෙනුවට අපිට දෙන එකක් තමයි ඒ capital nature expenses capitalize කරලා අපිට පුළුවන් ඒ වත්කම සඳහා අපිට පුළුවන් ෂෙයා දීමනාවක් කියන capital allowance එක නැත්නම් depreciation allowance එක අඩු කරන්න පුළුවන්. හරිනේ. අපි එන asset එකේ value එක අඩු කරන්නේ නැහැ. asset එක ගත්තට පස්සේ ගත්ත ඒ value එක අඩු කරන්න බෑ ලාභෙන්. අපි බදු සඳහා ලාභේ taxable profit calculate කරද්දී අඩු කරන්න පුළුවන් එන්නේ asset එක මත ගණනය කරපු capital allowance එක තමයි. හරිනේ. එන තව කාරණයක්. දැන් මේ capital allowances කියන එක අඩු කරන්න ඉඩ දෙන්නේ. දැන් අපි දන්නවා අලුත් IR Act එකට අනුව sources හතරක් තියෙනවානේ. නේද? employment income තියෙනවා, business income තියෙනවා, ඊට පස්සේ investment income තියෙනවා, other sources තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ට ආදායමක් ලැබෙන්න පුළුවන් sources හතරයි. employment, business, investment and other income. මේ depreciation allowance නැත්නම් capital allowance කියන එක deduct කරන්න පුළුවන් business income එකෙන් පමණයි. වෙන income වලින් අඩු කරන්න දෙන්නේ නැහැ. හරිනේ. එහෙනම් example එකක් ඔයා අපි හිතමු employee. ඔයාට තියෙනවා personal lap එකක්. ඒ lap එකේ depreciation allowance කියලා එහෙම අඩු කරන්න දෙන්නේ employment income. එහෙම අඩු කරන්න බෑ. අර business income එකෙන් විතරයි depreciation allowance අඩු කරන්න පුළුවන්. වෙනේවෙන් අඩු කිරීම කරන්න බෑ depreciation allowance. හරිනේ. ඊළඟට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් accounting වලදී අපි depreciation කරන assets තියෙනවා. ඒ වගේම tax වලදීත් අපි අඳුන ගන්න ඕනේ මොනවටද depreciation allowance ගන්න පුළුවන් කියලා. හැම asset එකකටම ගන්න බෑ. හැම asset එකකටම depreciation allowance ගන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. ඉතින් අපි ගත්තොත් සමහර assets තියෙනවා ඒවට act එකෙන් allow කරනවා depreciation allowance කැල් කරන්න. සමහර ඒවාට exclude කරනවා. මොනවද ඒ? land එකක්. අපි දන්නවා ඉඩමක් කියන එකට සාමාන්‍ය accounting වලදීත් අපි දන්නවනේ depreciate කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඇයි ඒ? අපි දන්නවා land එකක useful lifetime එක අපිට හරියාකාරව measure කරන්න පුළුවන් කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියන එක අපරිමිතයි කියලා. හරිනේ. ඒ නිසා අපිට පුළුවන් කමක් නැහැ අර depreciate කරද්දී අපි lifetime එකෙන් බෙදන්න එපා. ඉතින් බෙදන lifetime එක අපිට calculate කරන්න බැයි නම් බෙදන්නේ කොහොමද? ඒ නිසා depreciation ගන්න accounting වලදීත් ඒ වගේම tax වලදීත් land වලට අපි capital allowance දෙන්නේ නැහැ. දෙවෙනි එක goodwill වලට. goodwill වලටත් සාමාන්‍යයෙන් taxation වලදී අපි capital allowance කියන එකක් දෙන්නේ නැහැ. හරිනේ. ඊළඟට තුන්වෙනි එක තමයි membership interest in an entity. අපේ entity එකක තියෙන membership interest එකක් සමහරලාට investment එකක් කරා වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ඒවට capital allowance claim කරන්න බෑ. දැන් entity එකක තියෙන membership interest එකක් කියලා ගානක දුන්නොත් ඒ වගේ ඒවට capital allowance claim කරන්න බෑ. අනිත් එක තමයි තොග. trading stock. තොග වලට capital allowance claim කරන්න පුළුවන් කමක් නැහැ. මේ දාන්න හේතුව මේකයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ accounting වලදීත් අපි තොග වලට මේ depreciate කරන්නේ නැහැනේ තොග කියන එක. නේද? LKS2 වලට තොග වලට අපි depreciation දාන්නේ නැහැනේ. නමුත් මේක දාන්න හේතුව මේකයි. නැත්තම් සමහර වෙලාවට tax එක හදද්දී අර වංචනික අදහසින් සමහර වෙලාවට තොග වලටත් capital allowance ගන්න පුළුවන්. ඒ නිසා ඒව දාන්නේ නැහැ. ඒක තමයි කියලා තියෙන්නේ. හරිනේ. එතකොට land වලට, goodwill වලට, membership interest in an entity අනිත් එක තමයි trading stock. ඒවට අපිට පුළුවන් කමක් නැහැ capital allowances ගන්න. හරිනේ. අපි දැන් කිව්වා capital nature expenses capitalize කරනවා කෙලින්ම අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට capital allowance එක ගන්න දෙනවා. ඒ capital allowance එක කියන එක ගන්න දෙන්නේ අපි කො business income එකෙන් පමණයි. වෙන income වලින් අඩු කරන්න බෑ.
ඊළඟට අපි කොහොම මොන වගේ ඇසෙට්ස් වලටද ගන්න දෙන්නේ? හැම ඇසෙට් එකකටම ගන්න දෙන්නේ නැහැ. ඊළඟදී මේ කැපිටල් අලවන්සස් ගන්න නම් ඒ ඇසෙට් එක ප්‍රොඩක්ෂන් of income කියන කාර්යයේ නිරත වෙච්ච සෙට් එකක් වෙන්න ඕනේ. හරිනේ. කියන්නේ ආදායම් උපයන කාර්යයට යෙදවෙච්ච සෙට් එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකම් මේ අයිඩ්ලිං ඇසෙට් වලට භාවිතයක් නැති ඔහේ තියලා තියෙන සෙට්ස් වලට ප්‍රොඩක්ෂන් of income කියන කාර්යයට අදාළ නොවන සෙට්ස් වලට ගන්න බෑ. හරිනේ. කියන්නේ බිස්නස් එක ප්‍රොෆිට් මේකින්ද ලොස් මේකින්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. හරිනේ. බිස්නස් එක ලොස් මේකින් වෙන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒක නෙමෙයි මෙතන මේ කියන්නේ. ඇසෙට් එක ඉන්කම් ප්‍රොඩක්ෂන් කියන කාර්යයේ බිස්නස් එකක් තුළින් ප්‍රොඩක්ෂන් of income from a business කියන කාර්යයේ යෙදවිලා තියෙන ඉන්ටෙන්ෂන් එකයි වැදගත් වෙන්නේ. කියන්නේ ව්‍යාපාරයේ අරමුණු ලාභ ඉපීම. ඒ නිසා ඇසෙට් එක ව්‍යාපාරේ යොදවලා තියෙන ආදායම උපයන්න. එහෙමනම් අඩු කරන්න පුළුවන් කැපිටල් අලවන්සස්. එහෙම නැතුව ඇසෙට් එක අයිඩ්ලින් ඔහේ තියෙන එකක් නම් ප්‍රොඩක්ෂන් of income from a business නෙවෙයි නම් එහෙම අඩු කරන්න බෑ. හරිනේ. ඒකත් හරිනේ. ඊළඟ කාරණේ ඇසෙට් එක එක්ක ඕනර්ෂිප් එක තියෙන්න ඕනේ. ඕන්ඩ් වෙන්න ඕනේ. අයිති වෙන්න ඕනේ. يعني ලීගල් ඕනර්ෂිප් තියෙන්න ඕනේ එක්ක. ලීගල් ඕනර්ෂිප් තියෙනවා නම් කැපිටල් අලවන්ස් ගන්න පුළුවන්. එහෙම නැතුව ලීස් එකකට ඇසෙට් එකක් ගත්තොත් ඇසෙට් එකක් ලීස් ඇග්‍රීමන්ට් එකක් යටතේ ගත්තත් අපිට පුළුවන්කම තියෙනවා කැපිටල් අලවන්සස් ගන්න. හැබැයි ඒකේ පොඩි කොන්දේසි වගේක් තියෙනවා. අපි ඒක ඊළඟට බලමු. ඒක වෙනවා අපි කතා කරනවා. දැන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. හරිනේ. ඉතින් ඇසෙට් එකක් අපි ලීස් එකක් යටතේ ගන්නවා නම් හරිනේ. ලීස් එකක් යටතේ ගන්නවා නම් ඒත් කැපිටල් අලවන්සස් ගන්න පුළුවන්. හැබැයි එකේ පොඩි කොන්දේසි වගේක් තියෙනවා. අපි වෙනම කතා කරනවා. ඕනර්ෂිප් එක තියෙනවා නම් කොහොමත් අඩු කරන්න පුළුවන් කැපිටල් අලවන්ස් ක්ලේම් කරන්න පුළුවන්. ලීස් එකක් යටතේ නම් ඒත් පුළුවන්. හැබැයි කොන්දේසි තියෙනවා. හරිනේ. ඒකත් හරි. ඊළඟ කාරණේ. දැන් අපි හිතමු මේ අවුරුද්දේදී මේ year of assessment එකේදී අපිට කැපිටල් අලවන්සස් ක්ලේම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපි මේ අවුරුද්දේ eligible to claim capital allowance. අපිට asset එකක් තියෙනවා capital allowance claim කරන්න පුළුවන් එකක්. ඒත් එතනදී අපි අනිවාර්යයෙන්ම capital allowance claim කරන්න ඕනේ. අපිට ඒක future periods වලට defer කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම කියලා. කෙනෙක් business එකක් කරනවා. මේ අවුරුද්දේ business එක loss making. ඉතින් loss making එකකදී කොහොමත් ඉතින් ඔක tax එකක් නැහැනේ. taxable loss එකක් නම් තියෙන්නේ. මේ අවුරුද්ද අපි tax ගෙවන්න ඕනේ නැහැනේ. එහෙමනම් income tax එකක් payable ඉන්නේ නැහැනේ. ඉතින් එහෙනම් අපි හිතනවා ඉතින් එහෙනම් මේක තවදුරට තාපව අඩු කරන්න දෙයක් නැහැනේ මේ expense එකක් ආපහු. ඒ නිසා අපි ලබන අවුරුද්දට ගෙනියලා ලබන අවුරුද්දේ profit එකක් આવොත් ඒකෙන් අඩු කරනවා කියලා. එහෙම කරන්න බෑ. මේ අවුරුද්දේ deductible expense එකක් ලබන අවුරුද්දට ගෙනියන්න බෑ. හරිනේ. ඒ depreciation allowance එක නැත්නම් capital allowance එක කියන එක මේ අවුරුද්දේ අඩු කරන්න තියෙන එක මේ අවුරුද්දේම අඩු කරන්න ඕනේ. ඒක defer කරන්න බෑ future periods වලට. හරිනේ. ඊළඟට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් accounting වලදී අපි asset එකක් depreciate කරන්න පටන් ගන්න මොන වෙලාවේද? asset එක available for use වෙච්ච වෙලාවේදී. use කරනකොට නෙවෙයි. use එක සඳහා available වෙද්දී. භාවිතා කළ හැකි තත්වයට පත් වූ අවස්ථාවේ සිට ෂේ කරනවා. එහෙම නැතුව භාවිතා කරන වෙලාව අපිට වැදගත් නැහැ. හැබැයි tax වලදී පොඩ්ඩක් වෙනස්. tax වලදී අපි asset එකක් depreciation allowances ගන්න. capital allowances claim කරන්න පුළුවන් asset එක use කරද්දි විතරයි. එහෙම නැතුව asset එකේ use කරන්න කලින් يعني use කරන්න පටන් ගන්න කලින් අපිට capital allowances claim කරන්න බෑ සාමාන්‍යයෙන්. හරිනේ. අපි හිතමු building එක හදා තියෙනවා. under construction. තාම හදනවා. තාම use කරන්නේ නැහැ නේ ඉතින්. එහෙමනම් capital allowances claim කරන්න බෑ. හරිනේ. මේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් accounting වලදී building එක හදාද්දී නම් capital allowance claim කරන්න බෑ. building එක හදලා ඉවර වෙලා භාවිතා කළ හැකි තත්වයට පත් වූ වෙලාවෙ ඉඳන් අපිට depreciate කරන්න පුළුවන්. හැබැයි අපි හිතමු building එක හදලා ඉවරයි. තාම භාවිතා කළ හැකි තත්වයට පත් වෙලා තියෙනවා. ඒක හරි. නමුත් අපි use කරන්න පටන් ගන්න නැහැ තාම. එහෙමනම් tax වලදී අපිට capital allowances claim කරන්න බෑ. accounting depreciation තිබ්බා කියලා. හරිනේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් tax වලදී capital allowances claim කරන්නේ use කරනකොට තමයි. તો available for use කදාලා නැහැ අපිට. ඊළඟ කාරණේ අපි accounting වලදී අපි හිතපු අවුරුද්දේ මැද දවසකදී අපි asset එක ගන්නවා. ගත්තට පස්සේ අපි බලනවා
මේ අවුරුද්ද ඇතුළත දවස් කීයක් මේ ඇසෙට් එක අපි බිස්නස් එකේ පාවිච්චි කරාද? අපි දවස් ගණනය කරනවා නේද? දවස් 365න් කොච්චරක්ද? දැන් මාස කීයද? එහෙම බලනවනේ ගාන්ටම. එහෙම ගාන්ටම් බලලා තමයි ඩිප්‍රිසියේෂන් කරන්නේ. නේද? නමුත් ටැක්ස් වලදී එහෙම නැහැ. ටැක්ස් වලදී ගත්ත අවුරුද්දට සම්පූර්ණයෙන්ම කැපිටල් අලවන්සස් ගන්නවා. අපිට මේ මාස ගණන් දවස් ගණන් කතා අදාළ නැහැ. ගත්තේ අවුරුද්දේ මැදද අගද කවද්ද කියන එක අදාළ නැහැ. අවුරුද්ද ඇතුළත ගත්තා නම් කවදා හරි ඒ පළවෙනි අවුරුද්දට සම්පූර්ණයෙන්ම කැපිටල් අලවන්සස් ගන්නවා. දවස් අදාළ නැහැ. ඊළඟ පාර්ට් එක අනිත් පැත්ත එතකොට. දැන් ඇකවුන්ටිං වලදී විකුණන අවුරුද්ද තියෙනවනේ. අපි හිතමු අවුරුද්ද මැද විකුණනවා. එතකොට අපි මේ ඩිප්‍රිසියේෂන් කරන්නේ විකුණන දවස් වෙනකම් විතරයි. ඒ අවුරුද්ද විකුණන දවස් වෙනකම් අපි හිතමු මාස 6ක් ගියාට පස්සේ නම් විකුණන්නේ ඒ ව්‍යාපාරය තුළ තිබ්බ මාස 6ට විතරයි ඩිප්‍රිසියේට් කරන්නේ. එහෙම නෙවෙන්නේ නේද? ගන්නකොට අපි කරන්නේ ඇකවුන්ටිං වලදී ගන්න අපි හිතමු අවුරුද්ද මැද නම් ගත්තට පස්සේ මාස කීයක් ව්‍යාපාරේ තියෙනවද මේ අවුරුද්දේ ඒ ටිකට විතරයි ඩිප්‍රිසියේට් කරන්නේ. හැබැයි ටැක්ස් වලදී එහෙම නැහැ. ගත්ත සම්පූර්ණ අවුරුද්දටම කැපිටල් අලවන්සස් ගන්නවා. විකුණද්දී ඇකවුන්ටිං වලදී විකුණන දවස් වෙනකන් ඩිප්‍රිසියේෂන් ගන්නවා ඒ අවුරුද්දට. නමුත් ටැක්ස් වලදී විකුණන මුළු අවුරුද්දටම කැපිටල් අලවන්ස් ගන්නෙ නැහැ. හරිනේ. ටැක්ස් වලදී විකුණන අවුරුද්දට කැපිටල් අලවන්සස් ක්ලේම් කරන්න බෑ. හරිනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කියනවා ඔයාට ඇසෙට් එකකින් කැපිටල් අලවන්සස් ගන්න ඇක්ට් එකෙන් කියනවා කැපිටල් අලවන්සස් ගන්න නම් ඇසෙට් එක end of the year of assessment බිස්නස් එකේ තියෙන්න ඕනේ. නැති ඇසෙට් වලට කැපිටල් අලවන්සස් ගන්න බෑ. ඒ කියන්නේ මේ අවුරුද්දට කැපිටල් අලවන්සස් ගන්න නම් මේ අවුරුද්දේ අවසාන දවසේ වෙද්දී ඇසෙට් එක ඔයාලඟ තියෙන්න ඕනේ. ඉතින් මේ අවුරුද්ද ඇතුළත විකුණුවා නම් මේ අවුරුද්දේ අවසාන වෙද්දී ඇසෙට් එක නැහැනේ. නැති ඇසෙට් වලට අවුරුද්දටම කැපිටල් අලවන්සස් ගන්න බෑ. ඒ කියන්නේ විකුණුව අවුරුද්දට දවසක්වත් කැපිටල් අලවන්සස් ක්ලේම් කරන්න බෑ. හැබැයි ගත්ත අවුරුද්දට සම්පූර්ණයෙන්ම ක්ලේම් කරන්න පුළුවන්. ඒකත් හරිනේ. ඊළඟ දේ. දැන් සාමාන්‍යයෙන් කවුන්ටිං වලදී අපි ඩිප්‍රිසියේට් කරන එක මෙතඩ්ස් යූස් කරනවා නේද? ස්ට්‍රේට් ලයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩිමිනිෂින් බැලන්ස්. කියන්නේ හීනවන ශේෂ වෙන්න පුළුවන්. එක එක ක්‍රම පාවිච්චි කරනවා. නේද? සරල මාර්ක් වේවා ඕන එකක්. හැබැයි ටැක්ස් වලදී එහෙම බෑ. ටැක්ස් වලදී අපිට ඩිප්‍රිසියේට් කරන්න පුළුවන්. නැත්නම් කැපිටල් අලවන්ස් ගන්න පුළුවන් ස්ට්‍රේට් ලයින් විතරයි. හරිනේ. ස්ට්‍රේට් ලයින් විතරයි. ඒ ගන්න විදිය කොහොමද කියලා ඇක්ට් එකේ කියනවා. ඇක්ට් එකේ කියනවා හැම අවුරුද්දකදීම බලන්න මෙන්න මෙහෙම. ගන්න ඇසෙට් එකේ ඩිප්‍රිසියේෂන් බේස් එක. ඇසෙට් එකේ ඩිප්‍රිසියේෂන් බේස් එක ගන්න. ෂෙයා කළ හැකි අගය. බෙදන්න ඇසෙට් එකේ රිමේනින් යූස්ෆුල් ලයිෆ් ටයිම් එකෙන්. ඇසෙට් එකේ ඩිප්‍රිසියේෂන් බේස් එක ගන්න රිමේනින් ලයිෆ් ටයිම් එකෙන් බෙදන්න. එහෙම තමයි කියන්නේ. එතකොට දැන් කම්පොනන්ට්ස් දෙකක් තියෙනවනේ. කැපිටල් අලවන්ස් ගනිද්දී සමානයි කැපිටල් අලවන්ස් සමානයි කීයද? ඩිප්‍රිසියේෂන් බේසිස් බෙදීම රිමේනින් යූස්ෆුල් ලයිෆ්. ඒතර ඕකේ. පළවෙනි කොටස ඩිප්‍රිසියේෂන් බේස් ගන්නෙ කොහොමද? කියනවා ඩිප්‍රිසියේෂන් බේස් සමානයි ගිය අවුරුද්දේ අග ඇසෙට් එකේ ටැක්ස් රිටන් ඩවුන් වැලියු එක. ලාස්ට් ඉයර් එන්ඩ් එකේදී ඇසෙට් එකේ ටැක්ස් රිටන් ඩවුන් වැලියු එක. එහෙම නැත්නම් මේ අවුරුද්දේ මුලදී ඇසෙට් එකේ ටැක්ස් රිටන් ඩවුන් වැලියු එක. එක්ක ලාස්ට් ඉයර් අග ලාස්ට් ඉයර් කියන්නේ මේ අවුරුද්දේ මුලනේ. මේ අවුරුද්දේ ආරම්භයේදී ඇසෙට් එකේ ටැක්ස් පර්පස් එකට රිටන් ඩවුන් වැලියු එක කීයද? ඒකට මේ අවුරුද්ද ඇතුළත ඇසෙට් එකේ කැරියින් වැලියු එකට මොනවා හරි ඇඩිෂන්ස් වුණාද? එකතු වීම වුණාද? අන්න ඒව එකතු කරාම අපි කියනවා ඒක තමයි ඩිප්‍රිසියේෂන් බේස් එක. එහෙනම් මේ අවුරුද්දේ අපි අවසානයේ දැන් ඔය ඉන්නේ. දැන් year of assessment එක අග ඉන්නේ. අපි හිතමු 2019 20 අවසානයේ 2020යි 3යි 31 අපි ඉන්නේ. අපි බලනවා මේ අවුරුද්දේ ඇසෙට් එකට කොච්චර කැපිටල් අලවන්ස් ක්ලේම් කරන්න පුළුවන්ද? අපි ගන්නවා ඩිප්‍රිසියේෂන් බේස් එක. අපි බලනවා මේ අවුරුද්දේ මුල නැත්නම් ගිය අවුරුද්දේ අග. ඒ කියන්නේ 2019යි 3යි 31 නැත්නම් 2019යි 4යි 1. ඇසෙට් එකේ වැලියු එක කීයද? අපි හිතමු 1000යි කියලා. ගන්නවා 1000. එකතු කරනවා මේ අවුරුද්ද ඇතුළත ඇසෙට් එකේ වැලියු එකට මොනවා හරි ඇඩ් වුණාද? අපි හිතමු ඇසෙට් එකේ මේජර් ඉම්ප්‍රූව්මන්ට් එකක් මොකක් හරි දෙයක් කරා. පොයින්ට් එක හිතන්නකො මොකක් හරි ඒක පස්සේ කතා කරනවා කොහොමද ඇඩිෂන්ස් වෙන්නේ කියලා. නමුත් අපි හිතමු මොකක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් කරලා යම් කිසි ගාණක් ඇඩ් වුණා ඇසෙට් එකට. 1000යි තිබ්බ ඇසෙට් එක
දැන් තව 100ක් ඇඩ් වුණා. දැන් 1100යි. හරිනේ. එහෙමනම් ඒ 1000 විතරක් නෙවෙයි අර ඇඩ් වෙච්ච 100ත් අපි කන්සිඩර් කරන්න ඕනේ ඩිප්‍රීසියේෂන් බේස් එක ගනිද්දී. ඒත් අපි කරන්නේ 1000 ගන්නව ආරම්භකගේ එකතු කරනවා 100. ඇඩිෂනල් ආපු ගාන ඒ දෙකේම එකතුව තමයි ඩිප්‍රීසියේෂන් බේස් එක 1100යි. හරිනේ. මොකද තමයි වෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම අපි හිතමු මේ අවුරුද්දක් වයි කරපු ඇසෙට් එකක් නම් ඇසෙට් එකක් තියෙනවා අරගෙන තියෙන මේ අවුරුද්දේ. එහෙමනම් මොකද වෙන්නේ? එතකොට ලාස්ට් ඉයර් එන්ඩ් එකේ ක්ලෝසින් බැලන්ස් එක කීයද? 0. මේ අවුරුද්දේ ආරම්භයේ ඕපනින් බැලන්ස් එකක් නැහැ. 0. මේ අවුරුද්දනේ ගත්තේ. එකතු කරන ඇඩිෂන් එක මොකක්ද? මේ අවුරුද්දේ ගත්ත වැලියු එක. ගත්තේ 2008 නම් 2000 එකතු කරනවා. එහෙනම් බිංදුව එකතු කිරීම 2000 සමානයි ඩිප්‍රීසියේෂන් බේස් එක 2000යි. හරිනේ. ඊට බෙදනවා මොකෙන්ද? number of years වලින්. බෙදනවා number of years වලින්. මේ number of years ගාන ගැන ගන්න විදිය අපි ඊළඟට කතා කරනවා. මොකක්ද මේ number of years කියන එක ගැන. හරිනේ. මේ number of years මොකක්ද ගන්න ඕනේ years ගාන කියන එක ඇක්ට් එකෙන් පැහැදිලිව කියනවා මෙන්න මෙහිම තමයි years ගාන ගන්න ඕනේ කියලා. බලමු ඒක ඊළඟට. හරිනේ. එහෙමනම් asset එකක capital allowance claim කරද්දී අපි ගන්නේ කොහොමද? depreciation base එක බෙදනවා remaining useful lifetime එකෙන්. හරිනේ. ඊළඟට තව දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි assets වලට capital allowances ගන්නවනේ. හැබැයි ඇක්ට් එකේ කියනවා මෙන්න මේවට මොනවද? road vehicle වලට capital allowances claim කරන්න බෑ කියලා. වාහන වලට motor vehicle road vehicle වලට capital allowances ගන්න බෑ කියනවා. හරිද? හැබැයි කියනවා road vehicle does not include following. road vehicle කියන ඒ නිර්වචනයට මෙන්න මේ දේවල් අයත් වෙන්නේ නැහැ කියනවා. road vehicle වලට capital allowances ගන්න බෑ. හැබැයි road vehicle කියන කැටගරි එකට මෙන්න මේ දේවල් ටික අයත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම තමයි දැන් මේ කියන ඒවා ටිකට capital allowances ගන්න පුළුවන්. අවුලක් නැහැ. මොනවද ඒ? 1. commercial vehicle. commercial vehicle අපි කියනවා commercial vehicle means a road vehicle designed to carry loads of more than 13 passengers or vehicle used in transportation or vehicle rental business. අපි හිතමු මොකක් හරි වාහනයක් තියෙනවා. ඒ වාහනේ අපි යූස් කරන්නේ passengers transport කරන්න. එහෙනම් passengers 13කට වඩා වැඩියෙන් transport කරන passenger vehicle එකක්. passengers transport කරන vehicle එකක් නම් අන්න එතනදී ඒක road vehicle නෙමෙයි ඒක commercial vehicle. ඊළඟ මොකද්ද කියන්නේ? vehicle used in transportation. අපි හිතමු මොන හරි ලොරියක් තියෙනවා. මේ ලොරිය යූස් කරන්නේ බඩු අදින්න. භාණ්ඩ ප්‍රවාහනය සඳහා. ඒ වගේ වවුලක් නැහැ. capital allowance ගන්න පුළුවන් commercial vehicle. ඊට අපි හිතමු vehicle rental business එකක්. අපි හිතමු cab service එකක්. මේ cab service එකේ වාහන තියෙනවා. ඒතර ඒවා road vehicle කියලා නෙමෙයි ගන්නෙ commercial vehicle. මොකද ඒවා vehicle rental business එකක වාහන. ඒවට capital allowance ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරිනේ. ඊළඟට දැන් අපි කතා කරේ road vehicle නොවෙනේම. එක commercial vehicle. අපි කතා කරා commercial vehicle කියන්නේ මොකක්ද කියලා. එක්ක passengers 13කට වැඩි එහෙම නැත්නම් vehicle rental business එක එහෙම නැත්නම් transport එකට භාවිතා කරන vehicles. ඊළඟට road vehicle වෙන්නේ නැහැ. ඊළඟ මොකද්ද? bus or mini bus. බස් එකක් or mini bus එකක්. ඊළඟට goods vehicle. අතර කිව්වා වගේ භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන. ඊළඟට a heavy general purpose or specialized truck or trailer. පළවෙනි එක commercial vehicle, bus or mini bus, goods vehicle, heavy general purpose or specialized truck or trailer. ඔය specialized truck or trailer, heavy general purpose or specialized කියලා ඔය කියන්නේ ඔය ලොකු වාහන තියෙන long vehicles ගොඩක් වෙලාවට තියෙන්නේ. heavy vehicles කියලා අපි කියන්නේ ඒ වගේ ඒවා. bus or mini bus වෙන්න පුළුවන්. goods vehicle භාණ්ඩ ප්‍රවාහනය වෙන්න පුළුවන්. passengers 13කට වැඩිය ගෙන යන commercial vehicle වෙන්න පුළුවන්. ඊට පස්සේ vehicle rental business එක vehicles වෙන්න පුළුවන්. transportation එකට පාවිච්චි කරන commercial vehicle වෙන්න පුළුවන්. ඒ ඕන එකකට capital allowances claim කරන්න පුළුවන්. ඒ හැර අනිත් සියලු road vehicles වලට capital allowances claim කරන්න බෑ කියනවා. හරිනේ. ඒකත් හරි. ඊළඟ කාරණේ. දැන් අපි ගත්තොත් දැන් ඔය accounting වලදී අපි කතා කරනවානේ මේ asset එකට කරන repairs, improvements වගේ දේවල්. ඒතර සාමාන්‍යයෙන් අපි accounting වල කියන්නේ repair කියන්නේ මොකක්ද? repair එකක් කියලා කියන්නේ
ඇසෙට් එකේ පවතින තත්ත්වේ නඩත්තු කරන දරන වියදමනේ. නඩත්තු කිරීම පිරිවැය. හරිද? يعني ඇසෙට් එකේ දැන් තියෙන ඉන්කම් එක එහෙමම ගන්න දරන වියදම. නේද? අපි ඇසෙට් එකක් එහෙමම තිබ්බොත් දිගට මොකද වෙන්නේ? නිකම්ම යූස් කර හිටියොත් ඇසෙට් එකෙන් ගන්න පුළුවන් වැලියු එක එන්නේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. ඉතින් ආදායම අඩු වෙන්නේ නැතුව ඒ ගානෙම තියාගන්න දරන වියදම අපි කියන්නේ රිපෙයාර් කොස්ට් එක කියලා. කියන්නේ ආර්ථික ප්‍රතිලාභ පවත්වා ගන්න දරන වියදම. ඒත් ආර්ථික ප්‍රතිලාභ වැඩි කරන වියදම නෙවෙයි. ඒතර රිපෙයාර් එක්ස්පෙන්ස් අපි මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන්? ලාභයෙන් අඩු කරනවානේ accounting වලදී. නමුත් ඉම්ප්‍රූව්මන්ට් එක්ස්පෙන්ස් මොනවද ඉම්ප්‍රූව්මන්ට්ස් කියලා කියන්නේ? ඇසෙට් එකෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වැඩි කරන වියදම්. ආර්ථික ප්‍රතිලාභ වර්ධනය කරන වියදම්. දැනට එන ආර්ථික ප්‍රතිලාභ පවත්ව ගන්න නෙමෙයි. ඒවා තවත් වැඩි කරන්න දරන වියදම්. එහෙම වියදම් නැත්නම් අපි හිතනවා ජීව කාලය වැඩි වෙන ආකාරي වියදම්. ජීව කාලය වැඩි වෙනවා කියලා කියන්නේ ඒත් ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙනවනේ. එහෙම වියදම් තමයි ඉම්ප්‍රූව්මන්ට්ස් කියලා කියන්නේ. එහෙම ඒවා අපි accounting වලදී ලාභෙන් අඩු කරන්නේ මොකද්ද කරන්නේ? ඇසෙට් එකට කැපිටලයිස් කරන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. නමුත් අපි ටැක්සේෂන් වලදී ඔය කතාව මෙන්න මෙහෙම හිතන්නේ. ටැක්සේෂන් වලදී මතක තියාගන්න ඇසෙට් එක ඩිප්‍රිසියබල් ඇසෙට් එකක් නම් ඩිප්‍රිසියේට් කරන්න පුළුවන් ඇසෙට් එකක් නම් repair and maintenance කියන එකේ ඩිස්ටින්ක්ෂන් එකක් නැහැ. repair or maintenance දෙකම equally සලකන්නේ. ඒ වචන දෙකෙන් වෙනසක් ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. මොකක්ද? ඇසෙට් එක ඩිප්‍රිසියබල් ඇසෙට් එකක් නම් repair වේවා improvements වේවා දෙකම සමසේ සලකන්නේ. වචනේ අදාළ නැහැ. හරිද? ඊළඟට දැන් අපි accounting වලදී මොකද්ද කරලා ඇත්තේ? accounting වලදී repair නම් ලාභෙන් අඩු කරලා තියෙන improvements නම් asset එකට එකතු කරලා. ඒක අපිට අදාළ නැහැ දැන්. හරිනේ. අපි tax වලදී කරන්නේ repair and improvements දෙකම සමසේ සලකනවා. දෙකම එකයි. හරිද? ඊළඟට කරන දේ මෙහෙම. අපි කියනවා repair and improvements දරපු සියල්ලම ලාභෙන් අඩු කරන්න බෑ. අපි හිතමු අපි repair and improvements අවුරුද්ද ඇතුලේ කරලා තියෙන asset එකකට රුපියල් 1000ක වියදමක්. taxation වලදී කියනවා ඔය repair and improvements දෙකේම එකතුව 1000. ඒක දෙක වෙන වෙන කතාවක් නෑ. දෙකම එකයි 1000යි. ඔය 1000ම profit එකෙන් අඩු කරන්න බෑ. ඕකෙන් යම්කිසි සීමාවක් දක්වා ලාභෙන් අඩු කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මොකද්ද? ඔය රුපියල් 1000ක දරපු repair and improvements වලින් අපි කියනවා සීමාවක් දෙන්නම්. ඒ සීමාව වෙනකන් ලාභෙන් අඩු කරන්න පුළුවන්. එතනින් එහාට ලාභෙන් අඩු කරන්න බෑ. ඉතුරු ටික asset එකට එකතු කරන්න කියනවා. මොකද්ද කියන්නේ? යම්කිසි සීමාවක් දක්වා ඔය 1000න් ඉතුරු ටික අඩු කරන්න පුළුවන්. ඉතුරු ටික මොකද්ද කරන්න ඕනේ? asset එකට එකතු කරන්න ඕනේ. capitalize කරන්න ඕනේ කියලා කියනවා. හරිනේ. ඒත් ඇත්තටම මේ කරන්නේ මොකද්ද? අර accounting වලදී අපි repair එක ලාභෙන් අඩු කරනවා. improvement එක asset එකට එකතු කරනවා කියන එකම පොඩ්ඩක් වෙනස් කරලා වෙන විදියකට තමයි කරන්නේ මේ. අපි හිතමු 1000යි අපි දරපු වියදම. මෙහෙමයි කියන්නේ. දැන් අපි කියවනේ යම් කිසි කොටසක් අඩු කරන්න දෙනවා කියලා ලාභෙන්. ඊටු ටික asset එකට එකතු කරනවා. ලාභෙන් අඩු කරන්න ඉඩ දෙන කොටස තීරණය කරන්නේ මේ විදියට. කියනවා මෙහෙම. ඒ asset එක building එකක් නම්, නැත්නම් structure එකක් නම්, සිමිල මොකක් හරි නම් building කියලා හිතන්නකෝ. building නම් මේ අවුරුද්දේ asset එකේ මේ අවුරුද්දේ මුල building එකේ written down value එකෙන් carrying value එකෙන් 105ක් හෝ actual දරපු repair and improvements cost එක දෙකෙන් වඩා අඩු වගේ ලාභෙන් අඩු කරන්න පුළුවන්. මොකද්ද අපි කිව්වේ? building එකක් තියෙනවා. building එකේ මේ අවුරුද්දේ මුල carrying value එක ගත්තා. tax written down value ගත්තා. ඒකෙන් 105ක්. එහෙම නැත්නම් actual repair cost එක කීයද? රුපියල් 1000යි. දෙකෙන් වඩා අඩු වගේ අඩු කරන්න දෙනවා ලාභෙන්. ඉතුරු ටික එකතු කරන asset එකට. අපි හිතමු ඔය ආපු සීමාව අපි හිතමු සීමාවද අපි කොහොමද වඩා අඩු වගේ කියලා. හිතමු වඩා අඩු වගේ ආවේ රුපියල් 600යි. එහෙනම් 1000ක් repair and maintenance දරුවට ලාභෙන් අඩු කරන්න දෙන්නේ කීයද? 600යි අඩු කරන්න දෙන්නේ. එහෙනම් ඉතුරු 400 asset එකට එකතු කරන්න ඕනේ. අපි කිව්වා asset එකේ depreciation base එක හැදෙන්නේ opening written down value plus additions කියලා. ඔය additions කියන එක කෑල්ලක් තමයි ඔය අපි කියපු value එක 400. හරිනේ. repair and improvements වලින් profit or loss දාන්න නොදී capitalize කරන දෙන කොටස.
එක ඇසෙට් එකට එකතු කරන්න ඕනේ. ඒකත් ඉතින් ඩිප්‍රිසියබල් ඇසෙට් එකට එකතු වෙලා ඩිප්‍රිසියේෂන් බේස් එකට එකතු වෙලා ක්‍රමානුකූලව ටික ටික තමයි කැපිටල් අලවන්සස් විදියට ලාභෙන් අඩු වෙන්නේ. ඒතර රිපෙයාර් ඇන්ඩ් ඉම්ප්‍රූව්මන්ට්ස් වලින් කොටසක් දරපු අවුරුද්දෙම ලාභෙන් අඩු වෙනවා. ඉතුරු ටික ඇසෙට් එකට එකතු වෙලා ටික ටික කැපිටල් අලවන්ස් විදියට පසුව අඩු වෙනවා. එහෙමයි වෙන්නේ. ඒ බිල්ඩින්ග්නේ. බිල්ඩින්ග් හැර වෙනත් ඕනෑම ඇසෙට් එකක් නම් ලාභෙන් අඩු කරන්න දෙන සීමාව තීරණය කරන්නේ මේ විදියට. බිල්ඩින් එකක් නම් කැරියිං වැලියු එකෙන් 105 හෝ ඇක්චුවල් එකෙන් වඩා අඩු වගේ. එමනේ වෙන්නේ. අනිකුත් ඕනෑම ඇසෙට් එකක් නම් ඕපනින් කැරියිං වැලියු එකෙන් 120ක් හෝ ඇක්චුවල් එක්ස්පෙන්ස් එකෙන් වඩා අඩු වගේ. වෙන ඕනිම ඇසෙට් එකක් නම් ඕපනින් රිටන් ඩවුන් වැලියු එක ගත්ත ටැක්ස් රිටන් ඩවුන් වැලියු එක 120ක් ගත්තා ඇක්චුවල් රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් එක ගත්තා දෙකෙන් වඩා අඩු වගේ ලාභෙන් අඩු කරා. ඉතුරු ගාණක් තියෙනවා නම් එකතු කරා ඇසෙට් එකට. කියන්නේ එකතු කරා ඇසෙට් එකේ ඩිප්‍රිසියේෂන් බේස් එකට. ඇසෙට් එක කැපිටලයිස් කරනවා. එහෙමයි වෙන්නේ. හරිනේ. එහෙනම් ඇසෙට් එකක රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් ඩිප්‍රිසියබල් ඇසෙට් එකක් නම් හොඳට මතක තියාගන්න ඩිප්‍රිසියබල් ඇසෙට් එකක් නම් අපි කරන්නේ දෙකම සමසේ සලකනවා කොටසක් P&L දාන දෙනවා ඉතුරු ටික ඇසෙට් එකට කැපිටලයිස් කරන්න ඕනේ. ඒ P&L දාන කොටස තීරණය කරන්නේ කොහොමද? බිල්ඩින් වලට නම් රිටන් ඩවුන් වැලියු එක 105 හෝ ඇක්චුවල් එකෙන් වඩා අඩු වගේ. අනිකුත් ඕනම ඇසෙට් එකක් නම් රිටන් ඩවුන් වැලියු එකෙන් 120 එහෙම නැත්නම් ඇක්චුවල් එක්ස්පෙන්ස් වඩා අඩු වගේ. ඉතුරු ටික මොකද කරන්නේ? ඇසෙට් එකට කැපිටලයිස් කරනවා. ඔහොමයි වෙන්නේ. හරිනේ. ඒතර ඒ පාර්ට් එකත් ඉවරයි. ඊළඟට දැන් අපි කිව්වනේ මතකද මේ ඇසෙට් එක කැපිටල් අලවන්ස් ගන්න කොහොමද? ඩිප්‍රිසියේෂන් බේස් එක බෙදනවා මොකෙන්ද? number of years වලින්. නේද? remaining useful lifetime එකෙන්. දැන් අපි කරන ඩිප්‍රිසියේෂන් බේස් එක නම් ගන්නේ ඕපනින් කැරියිං වැලියු ගත්තා එකතු කරා ඇඩිෂන්ස්. කොහොමද කිව්වේ? අපි කරන years ගන්න අපි පසුව කියන්නම් කියලා. දැන් මේ කියන්න හදන්නේ. years ගන්න ගන්නේ කොහොමද? number of years. දැන් ඕක කලින් ඇක්ට් එකේ නම් ගොඩක් කම්ප්ලෙක්ස් ඇත්තටම. ඔය number of years ගන්න එක. කියන්නේ නැත්නම් percentage එක ගන්න විදිය. years කිව්වත් ඉතින් percentage කිව්වත් වෙනසක් නැහැ නේ ඇත්තටම. ඉතින් ඒක ගන්න විදිය ටිකක් කම්ප්ලෙක්ස් ඇත්තටම. කලින් ඇක්ට් එකේ. නමුත් මේකේ සරල කරලා තියෙනවා. මේ කියනවා මෙහෙම. ඇත්තටම ගත්තොත් මේක ඇත්තටම වර්ග 3යි තියෙන්නේ. ඒකේ ක්ලාසස් 5ක් දාලා තියෙනවා. 1 2 3 4 5 කියලා ඇසෙට් වල කැටගරිස් 5ක් පෙන්නලා තියෙනවා. හැබැයි 5ක් නැති වුණත් ඇත්තටම ගත්තොත් 3යි තියෙන්නේ. ගොඩක් වෙලාවට ගත්තොත්. ඒ කියන්නේ ඔක හරියට ගත්තොත්. බිල්ඩින්ග්ස් වලට මේක කියනවා ඔයගේ තියෙන ඇසෙට් එක බිල්ඩින් එකක්. නැත්නම් ස්ට්‍රක්චර් එකක්. නැත්නම් සිමිලර් නේචර්. එහෙම මොකක් හරි නම් කොහොමද ගන්න ඕනේ? අවුරුදු ගාන අවුරුදු 20යි කියලා තමයි ගන්න ඕනේ. හරිනේ. බිල්ඩින් එකක් නම් එහෙම නැත්නම් අපි ගත්තොත් ස්ට්‍රක්චර් එකක් නම් එහෙම නැත්නම් සිමිලර් නේචර්. එන ගොඩක් වෙලාවට බිල්ඩින් කියන එක තමයි කියන්නේ. එහෙම එකක් නම් වා ෂෙයා කරන්න ඕනේ අවුරුදු ගාන ගන්න ඕනේ අවුරුදු 20යි කියලා. හරිද? ඊළඟට ඔයා ගාව තියෙන ඇසෙට් එක ඉන්ටැන්ජිබල් එකක් නම් හැබැයි ගුඩ්විල් හැර. මොකද අපි කියන්නේ ගුඩ්විල් වලට කැපිටල් අලවන්ස් දෙන්නේ නැහැ කියලා. ගුඩ්විල් හැර ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් නම් ගන්න ඕනේ ඇක්චුවල් යූස්ෆුල් ලයිෆ් ටයිම් තමයි ගන්න ඕනේ. ඒක ගානක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ඉන්ටැන්ජිබල් එකක් නම් ගුඩ්විල් හැර වෙන ඕනෙම ඉන්ටැන්ජිබල් එකකට ඇක්චුවල් යූස්ෆුල් ලයිෆ් ටයිම් ගන්න. හැබැයි අපි accounting වල ඉගෙනගෙන තියෙනවානේ සමහර intangible assets තියෙනවා which are not with and definite useful lifetime කියලා. يعني සමහර intangibles තියෙනවා ඒවැ useful lifetime එක indefinite useful lifetime. එහෙම එකකට කියනවා ගන්න කියලා අවුරුදු 20යි කියලා. දැන් intangible asset එකක් නම් actual useful lifetime ගන්න. actual useful lifetime එකක් දීලා නැත්තම් indefinite නම් අවුරුදු 20යි කියලා ගන්න. ඔය දැන් ඔය කිව්වා බිල්ඩින් ගැන කිව්වා. ඉන්ටැන්ජිබල් ගැන කිව්වා. අනිත් ඕනම ඇසෙට් එකකට ඇත්තටම ගත්තොත් අවුරුදු 5යි. අනිත් ඕනම ඇසෙට් එකකට අවුරුදු 5යි. එහෙම තමයි කියන්න තියෙන්නේ. බිල්ඩින් නම් අවුරුදු 20යි. ඉන්ටැන්ජිබල් නම් ඇක්චුවල් ලයිෆ් ටයිම්. ඇක්චුවල් ලයිෆ් ටයිම් නැත්තම් 20යි. ඊළඟට ගත්තොත් එහෙම අනිත් ඕනම ඇසෙට් එකක් අවුරුදු 5යි. ඒ අවුරුදු 5යි කියන එකට ඉතින් කැටගරි 3ක් මේගොල්ලෝ දාලා තිනවා. computers and data handling equipment. ඒ කියන්නේ computers සහ ඒ ආශ්‍රිත devices. ඒ කියන්නේ computers වෙන්න පුළුවන්, printers වෙන්න පුළුවන්. ඒකට උදව් කරන ඕනම එකක්. අවුරුදු 5යි. ඊට පස්සේ buses and mini buses
goods vehicle, construction and earth moving equipment, heavy general purpose or specialized trucks, trailers and trailer mounted containers ගොඩාක් ඒවා කියලා තියෙනවා plants and machinery ඒවටත් අවුරුදු 5යි. ඊළඟට තියෙනවා railroad cars, locomotives and equipment, vessels. ඊට පස්සේ ඕම ගොඩක් තියෙනවා. water transportation equipment, aircraft, specialized public utility plant, equipment and machinery ගොඩාක් තියෙනවා. office furniture එහෙමම තියෙනවා. ඒ හැම එකකටම අවුරුදු 5යි. ඒ වගේම කියනවා any depreciable asset not included in another class. එහෙනම් අපි හිතමු මේකේ තියෙන ක්ලාස් එකකටවත් දාන්න බැරි asset එකක් තියෙනවා කියලා. ඒකටත් අවුරුදු 5යි. එතකොට මේකේ තියෙන එක කැටගරි එකටවත් දාන්න බැරි asset එකක් තියෙනවා නම් ඒත් අවුරුදු 5යි. එහෙනම් building නම් අවුරුදු 20යි. intangible නම් actual lifetime or indefinite නම් 20යි. අනිත් ඕනම එකක් අවුරුදු 5යි. හරිනේ. ඊට මේ capital allowance සම්බන්ධයෙන් මේ special points කිහිපයක් තියෙනවා. ඒක තමයි එකක් තමයි ස්පෙෂල් පොයින්ට් වලින් එකක්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ඇසෙට් එකක් ටෙම්පරරි තියෙන්න පුළුවන් යූස් නොවි. කියන්නේ භාවිතෙන් తాවකාලිකව ඉවත් කරලා තියෙන්න පුළුවන්. తాවකාලිකව භාවිතා නොකර තියෙන්න පුළුවන්. අපි කියන ටෙම්පරරි ඩිස්යූස් කියලා. කියන්නේ අපි හිතමු සමහර ලාවට අපි ගාව තියෙන කම්පියුටර් එකක්. ඒක දැන් මේ හදිස්සියේ කැඩුනා. පොඩ්ඩක් හදන්න දාලා තියෙනවා. ඉතින් හදන්න මහ කාලයක් යන්නේ කොහොමත් සති දෙක තුනකින් ගන්න පුළුවන්. ඒක ටෙම්පරරිනේ. එහෙම අවුලක් නැහැ කියලා කියනවා. එහෙම ඩිස්යූස් කරන කාලා දාලා නැහැ. කැපිටල් ලෙවන්ස් ගන්න එක අවුලක් නැහැ කියනවා. ඒ කියන්නේ ඩිස්යූස් කරා කියලා කියන්නේ භාවිතයේ తాවකාලිකව නැවැත්තුවා කියලා කැපිටල් ලෙවන්ස් ක්ලේම් කරන එක නවත්තන්න ඕනේ නැහැ. කැපිටල් ලෙවන්ස් දිගටම ක්ලේම් කරන්න කියනවා. හැබැයි අපි හිතමු භාවිතයේ නවත්තන්නේ ලොන්ග් ටර්ම් නම්. කියන්නේ සදාකාලිකව නවත්තනවා කියන දේ අපි හිතමු සමහර ලාවට කම්පියුටර් එකක් කැඩෙනවා. හරිද? අපි හිතනවා මේක දැන් ආපහු පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඊට වඩා හොඳ අලුත් එකක් ගන්න එක සමහරක හදලා වැඩකුත් නැහැ කියලා භාවිතෙන් අයින් කරනවා. එතනදී ඉතින් ටෙම්පරරි ඩිස්යූස් නෙවෙයිනේ. ඒක ෆික්ස්ඩ්. ඒ කියන්නේ ඒක ලොන්ග් ටර්ම් දෙයක්. ඉතින් මේ වගේ අවස්ථාවකදී කැපිටල් ලෙවන්ස් ක්ලේම් කරගෙන නවත්තන්න පුළුවන්. ටෙම්පරරි නම් අවුලක් නැහැ ක්ලේම් කරන්න පුළුවන් දිගටම. දෙවැනි එක අපි කලිනුත් කිව්වා capital allowance for tangible assets that take some years to construct or grow. කියන asset එකක් construct කරන්න, ඉදි කරන්න කාලයක් යනවා නම් grow වෙන්නේ කාලයක් යනවා නම් දැන් building එකක් හදනවා කියන එක එකපාර කරන්න බෑනේ. කාලයක් යනවා. ඒතකොට building එක හදන්න කාලයක් යනවා කියලා කියන්නේ එතනදී අපි ගත්තොත් ඒ කාලය තුළ ඒතර building එක use වෙන්නේ නැහනේ. අපි කියන tax වලදී use කරොත් ඇරෙන්න අපිට බැහැනේ capital allowance ගන්න. ඒ නිසා construct කරන අවධියේදී grow වෙන අවධියේදී use කරන්නේ නැහැ. එහෙමනම් ඒ කාලේදී capital allowance claim කරන්න පුළුවන්ද? ඒ කාලේදී බෑ. දැන් use කරන අවස්ථාවේ විතරයි කරන්න පුළුවන්. හරිනේ. දැන් building එකක් under construction නම් කියන capital work in progress එහෙම අවස්ථාවකදී capital allowance claim කරන්න බෑ. හරිනේ. use කරන තත්ත්වෙට එන්න ඕනේ. use කරන්න ඕනේ අතරම. accounting වලදී නම් use කරන තත්ත්වෙට ආව ගමන් ෂෙයා කරන්න පුළුවන්. tax වලදී එහෙම බෑ. use කරන්න ඕනේ. හරිනේ. ඒතර ඔය අපි කතා කරේ capital allowance ගැන තියෙන main දේවල් ටික. capital allowances වල අපි කතා කරා මොකද්ද capital allowance කියන්නේ? capital nature expenses වෙනුවට කියන්නේ අඩු කරන්න දෙන්නේ නැති නිසා ඒ වෙනුවට තියෙන ප්‍රතිකර්මයක් කියලා අපි කතා කරා. මොන වගේ assets වලද capital allowance ගන්න පුළුවන් කියලා මොනවටද බැරි කියලා කතා කරා. ඊට පස්සේ starting point එක claim කරන්න ගන්න කොහොමද calculate කරන්නේ? පළවෙනි අවුරුද්දට ගන්න විදිය, අන්තිම අවුරුද්දට කියන්නේ විකුණන අවුරුද්දට ගන්න විදිය ගොඩක් දේවල් කතා කරා. years ගන්න කොහොම කතා කළා. හරිනේ. ඒතර ඔය තියෙන්නේ main දේවල් ටික. තව ස්පෙෂල් කේස් එකක් තියෙනවා ලීස් එකකට ආවට පස්සේ. කියන්නේ ඇසෙට් එක ලීස් කරන ඇසෙට් එකක් නම් කොහොමද ඒක වෙන්නේ කියන එක අපි ඊළඟ කතා කරනවා. මේ තියෙන මූලික පොයින්ට්ස් ටික.